14.2ට තමයි බැටරිය ඕෆ් වෙන්න අපි තියාගත්තේ. අන්න 14.2දී බැටරිය කට් ඔෆ් එකෙන් ඕෆ් කරගත්තා. ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මේ දවස්වල මේ විදුලි කප්පාදුවත් එක්ක ගොඩක් අය බැටරි පාවිච්චි කරලා ගෙදරට විදුලිය ලබා ගන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඉන්වර්ටර්ස්, එතකොට LED පටි වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ දේවල් පාවිච්චි කරද්දී අපිට ඇති වෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ බැටරිය බහිනවා. ඉතින් මේ බැටරිය බැස්සහම අපි නිවැරදිව මේ බැටරිය ආපසු ආරෝපණය කර ගැනීමක් සිදු කරගන්න ඕන. නැත්නම් එහෙම අපිට මේ බැටරිය වැඩිකල් පාවිච්චි කරන්න බැරුව යනවා. ඉතින් ඒකට තමයි අපිට මේ බැටරි චාර්ජර් ප්‍රොටෙක්ෂන් මොඩියුල් පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මේ මොඩියුල් එකේ මොඩල් නම්බරය තමයි XHM604. ඉතින් ඔයාලට මේ මොඩියුල් එක මිලදී ගන්න තියෙනවා ඩරස්ලාගේ. එතකොට ඉලෙක්ට්‍රොනික ඔන්ලයින් පේජ් වලත් තියෙනවා. ඉතින් ගොඩක් දුරට දැන් ඉලෙක්ට්‍රොනික ඔන්ලයින් පේජ් උත් තියෙනවා Facebook වල. Facebook කරහත් ඔයාලට මේ මොඩියුල් එක මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඉලෙක්ට්‍රොනික ෂොප් වල ගොඩක් දුරට මේ මොඩියුල් එක මිලදී ගන්න තියෙනවා. ඉතින් අපි මේ මොඩියුල් එකේ වයර් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ මොඩියුල් එක ප්‍රධාන වශයෙන්ම මේ බැටරි චාර්ජින් කට් ඔෆ් සර්කිට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මොඩියුල් එකේ මෙතන තියෙන ඔයාලට පේනවා රිලේ එකක්. ඉතින් මේ රිලේ එක ඇම්පියර් 30 රිලේ එකක්. ඉතින් මේ රිලේ එක හරහා තමයි මේ බැටරිය ඔන් ඔෆ් කිරීම සිදු කරන්නේ. ඒ කියන්නේ නියම වෝල්ටේජ් එකේදී ඔටෝ ඔන් වීම සහ ඔටෝ ඔෆ් වීම සිදු කරන්නේ මේ රිලේ එක හරහා තමයි. ඊට පස්සේ මෙතන තියෙන පොඩි පුෂ් බටන් දෙකක්. ඉතින් මේ දෙකෙන් තමයි මේ බැටරිය අපි ඔන් වෙන වෝල්ටේජ් එක සහ ඕෆ් වෙන වෝල්ටේජ් එක සෙටින් කරන්නේ මේ ස්විච් එක හරහා තමයි. ඉතින් මේක අපි ඉදිරියට බැටරියට සම්බන්ධ කරලා අපි බලමු මේ දෙක කොහොමද සෙටින් කරගන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා රතු පාට LED බල්බ් එකක්. ඉතින් මේකෙන් තමයි මේ බැටරිය charge වෙද්දි charge වෙනවා කියලා හොයාගන්න තියෙන ඉන්ඩිකේටර් බල්බ් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ බැටරිය charge වෙන අවස්ථාවේදී මේ බල්බ් එක ඔන් වෙනවා. බැටරිය charge වීම මේකෙන් off කරගත්තට පස්සේ මේ බල්බ් එක off වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි LED display එකක්. ඉතින් මෙතනින් තමයි අපි මේ බටන් දෙකෙන් හදාගන්න වෝල්ටේජ් එකේ සෙටින් එක පෙන්වන්නේ මෙතන තමයි. ඒ කියන්නේ අපි තියෙන වෝල්ටේජ් එක කීයද කියලා පෙන්වන්නේ මේ ඩිස්ප්ලේ එකේ තමයි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා BAT කියලා බැටරි කියලා මෙතන තියෙනවා පොඩි කනෙක්ටර්ස් දෙකක්. ඉතින් මේ දෙකට තමයි අපි බැටරිය සම්බන්ධ කරගන්නේ. ඒ කියන්නේ අපි charge කරන බැටරිය සම්බන්ධ කරගන්නේ මෙතෙන්ට තමයි. ඉතින් මෙතන තියෙනවා ඍණ ධන කියලා සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා in කියලා. මෙතෙන්ට තියෙන්නේ අපේ බැටරි චාර්ජරේ ඉන් කරගන්න. ඉතින් ඒකෙත් තියෙනවා ධන ඍණ කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයාලා හදාගන්න බැටරි චාර්ජරේ මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් බැටරි චාර්ජර් හදන හැටි අපි කලින් වීඩියෝ වලින් කතා කරා. ඉතින් ඔයාලට මේ වීඩියෝ බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අවසානයේත් දාලා තියන්නම්. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් link එක දාලා තියන්නම්. ඉතින් මෙතෙන්ට තමයි ඒ හදාගන්න බැටරි චාර්ජරේ සම්බන්ධ කරගන්න තියෙන්නේ. මෙතෙන්ට තියෙන්නේ බැටරිය සම්බන්ධ කරගන්න. ඉතින් ওই ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ මොඩියුල් එකේ තියෙන්නේ. ඉතින් අපි මේක බැටරි එකට සම්බන්ධ කරගෙන බලමු කොහොමද මේකේ සෙටින් එක හදාගන්නේ කියලා. හරි, ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකෙන් හදාගත්තු බැටරි චාර්ජරේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම අර කලින් කතා කරා වගේ ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකයි මේ වීඩියෝ එක අවසානෙත් මම මේ වීඩියෝ එක දාලා තියන්නම්. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක බලලා ඔයාලට බැටරි චාර්ජරයක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේක මෙතනින් පොඩ්ඩක් තියාගන්නවා. ඉතින් මේකේ වයර් දෙක මම ගන්නවා මේ විදිහට. මේ තියෙන්නේ බැටරි චාර්ජරෙන් අවුට් කරන වෝල්ටේජ් එක. ඉතින් අපි කලින් කරේ මේ බැටරි චාර්ජරෙන් අවුට් වෙන පවර් එක. සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක 14ත් 15ක් අතර අවුට් වෙන මේ පවර් එක කෙලින්ම අපි සම්බන්ධ කරා බැටරියට. ඉතින් අපි මෙතනදී කරන්නේ ඒක නෙමෙයි. මේ පවර් එක අපි කෙලින්ම සම්බන්ධ කරගන්නේ මේ මොඩියුල් එකට. ඉතින් මේ මොඩියුල් එක ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා in කියලා. in ධන ඍණ කියලා මෙන්න මෙතන තියෙනවා කනෙක්ටර් එකක්. ඉතින් මේකට අපි මේ බැටරි චාර්ජරෙන් එන රතු සහ කළු ධන ඍණ වයර් දෙක මෙතන ඉන්පුට් එකට මේ මෙතෙන්ට සම්බන්ධ කරගන්න එක තමයි කරන්නේ. ඉතින් අපි මේක සම්බන්ධ කරගෙන මේ පැත්තට අපි බැටරියකුත් සම්බන්ධ කරගමු. හරි, ඉතින් අපි in කියන තැනට බැටරි චාර්ජරෙන් එන වයර් දෙක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි මෙතන බැටරි කියන තැනට සම්බන්ධ කරගන්නවා තව වයර් දෙකක්. ඒ දෙක අපි කෙලින්ම බැටරියට තමයි සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒකටත් අපි වයර් දෙක සම්බන්ධ කරගමු. ඉතින් ලොකු දෙයක් කියලා නෑ. ওই විදිහට තමයි වයර් සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් ඊටාත්ම සරලයි. මෙතන ඔයාලට පේනවා in කියන තැනට තමයි අපි
බැටරි චාර්ජරේ සම්බන්ධ කරගත්තේ. එතකොට මේ BAT කියලා තියෙන බැටරි කියලා අන්න එතන තමයි අපි බැටරියට සම්බන්ධ කරන වයර් දෙක සම්බන්ධ කරගත්තේ. ඉතින් අපි මේකට UPS බැටරියකුත් සම්බන්ධ කරලා බලමු මේක කොහොමද සෙටින් කරගන්නේ කියලා. හරි ඉතින් අපි මොඩියුල් එකට බැටරිය සම්බන්ධ කරගමු. ඉතින් බැටරියෙන් තමයි මේ මොඩියුල් එක ඔන් වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් මෙතන තියෙනවනේ අපි චාර්ජරෙන් ගත්ත වෝල්ටේජ් එක. මේකෙන් නෙමෙයි මේ මොඩියුල් එක වැඩ කරන්නේ. මේ බැටරියෙන් එන වෝල්ටේජ් එකෙන් තමයි මේ මොඩියුල් එක වැඩ කරන්නේ. ඉතින් අපි මේක සම්බන්ධ කරගමු. ඉතින් මේක ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ධන ඍණ මාරු කරගන්න එපා. ඒ කියන්නේ මේකට සම්බන්ධ කරද්දි මේ දෙක මාරු කරගන්න එපා. ඉතින් මේවා හරි සෙන්සිටිව් විදියට හදලා තියෙන්නේ. මොකක් හරි පොඩි ගැටලුවක් ඇති වුණොත් මේවා සවුත් වෙන හින්දා. ඉතින් අපි මේ දෙක මේ විදියට සම්බන්ධ කරගන්නවා. හරි ඉතින් මම මේ බැටරිය මේ මොඩියුල් එකට සම්බන්ධ කරගත්තට පස්සේ මේකේ වෝල්ටේජ් එක පෙන්වනවා සාමාන්‍යයෙන් 11.8ක් විතර පෙන්වනවා. 11.8ක් විතර. ඉතින් මේ බැටරිය සාමාන්‍යයෙන් බැහැලා තියෙන්නේ. සාමාන්‍ය UPS බැටරියක් charge වෙලා උපරිම තැනට ආවට පස්සේ සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක තියෙන්න ඕනේ 13ක් විතර වෝල්ටේජ් එක තියෙන්න ඕනේ. ඉතින් මේකේ පෙන්වන්නේ 11.8ක්. ඉතින් අපි බලමු මේක කොහොමද සෙටින් කරගන්නේ කියලා මේකේ මේ බටන් පාවිච්චි කරලා. හරි ඉතින් මම මේක පේන්නේ නැතිඳ පොඩ්ඩක් මේක මේ විදිහට කවර් කරගන්න. ඉතින් මෙතන මේ යට තියෙන බටන් දෙකෙන් මෙන්න මේ වම් අත පැත්තේ තියෙන බටන් එක මම එකපාරක් මේ විදිහට ප්‍රෙස් කරගන්නවා. එතකොට වෝල්ටේජ් එකක් පෙන්වනවා. දැන් මේකේ පෙන්වන්නේ 10.5ක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මේ 10.5ක් විදිහට පෙන්වන්නේ මේ බැටරිය බැස්සට පස්සේ ඔටෝ charge වීම ආරම්භ වෙන වෝල්ටේජ් එක තමයි මේ 10.5ක් විදිහට මේක ප්‍රෙස් කරද්දි පෙන්වන්නේ. ඉතින් මේක අපි වෙනස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක සෙටින් කරගන්නේ මෙහෙමයි. මේක ඔයාලා එකපාරක් මෙහෙම ප්‍රෙස් කරන් හිටියට පස්සේ මේක බ්ලින්ක් කරන්න ගන්නවා. මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එක නිමි නිමි පත්තු වෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ බටන් දෙකම පාවිච්චි කරලා මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ඔහොම නිමි නිමි පත්තු වෙන්න ගත්තට පස්සේ මේක කොහොම මෙහෙම ප්‍රෙස් කරද්දි මේ පැත්තට අඩු වෙගෙන යනවා. වෝල්ටේජ් එක අඩු වෙනවා. එතකොට මේ පැත්ත උපුවාම වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ බ්ලින්ක් වීමේදී විතරයි. මේ විදිහට ගැස්සෙද්දි විතරයි මේ දේ සිදු වෙන්නේ. මේක නිකන් ඔහොම හිටියට පස්සේ මේක වෙනස් කරන්න බෑ ඔය. මෙහෙම තියෙද්දි වෙනස් කරන්න බෑ. මේක අපි එකපාරක් ප්‍රෙස් කරන් ඉඳලා ඔහොම බ්ලින්ක් වෙන්න ගත්තට පස්සේ අපිට මේකේ වෝල්ටේජ් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි මේකේ තියමු වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් 11ක් විතර වගේ සාමාන්‍යයෙන් තියමු. 11මාරක් වගේ තියමු. 11.5යි. දැන් අපි ඔය සෙටින් කරේ මේ බැටරිය බැස්සට පස්සේ 11.5 දී තමයි මේ මොඩියුල් එක ඔන් වෙලා බැටරිය ඔටෝ charge වීම ආරම්භ වෙන වෝල්ටේජ් එක. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන බටන් එක මගේ මේ දකුණු අත පැත්තේ තියෙන බටන් එක මේ මම දැන් ඇඟිල්ල තියන් ඉන්නේ. ඒ බටන් එක එකපාරක් ප්‍රෙස් කරපුවාම ඒකෙත් පෙන්වනවා වෝල්ටේජ් එකක්. දැන් ඒක පෙන්වන්නේ 17.2ක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මේ 17.2ක් විදිහට මේ මොඩියුල් එකේ පෙන්වන වෝල්ටේජ් එක තමයි මේ බැටරිය charge වෙලා අවසන් වුණාට පස්සේ ඔටෝ නතර වෙන්න ඕන වෝල්ටේජ් එක. ඒ කියන්නේ මේ බැටරිය දැන් charge වෙනවනේ. charge වුණාට පස්සේ මේ බැටරිය charge වෙලා අවසන් වෙලා ඔටෝ off වෙන්න ඕන වෝල්ටේජ් එක තමයි මේ දකුණු අත පැත්තේ බටන් එකෙන් පෙන්වන්නේ. ඉතින් මේකත් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකත් අපි අර කලින් එකේ වගේ මේ විදිහට ප්‍රෙස් කරන් ඉඳපුවම බ්ලින්ක් වෙන්න ගන්නවා. බ්ලින්ක් වෙන්න ගත්තට පස්සේ අපිට මේකේ වෝල්ටේජ් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක 17ක් කියන්නේ වැඩි. මේක අපි සාමාන්‍යයෙන් තියමු 14.2ක් වගේ තියමු. ඔයාලා අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරන්න කලින් මේකේ සෙටින් එක හදාගෙන පාවිච්චි කරන්න. මේක ගද්දි මේකේ සෙටින් එක ඒකේ සාමාන්‍යයෙන් තියෙන සෙටින් එක තමයි එන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම සෙටින් එක ඔයාලා වෙනස් කරලා පාවිච්චියට ගන්න. හරි ඉතින් දැන් වෝල්ටේජ් එක 14.2යි. හරි ඉතින් අපි දැන් මේක charge වෙනවද කියලා බලමු මේ බැටරි chargerේ plug කරගෙන. හරි ඉතින් දැන් අපේ බැටරිය charge වෙනවා. දැන් මේක වලට පේනවා වෝල්ටේජ් එක වෙනස් වෙනවා ටික ටික. ඉතින් අපි බලමු මේක 14.2ට තමයි අපි off වෙන්න තිබ්බේ මේක වෝල්ටේජ් එක. ඉතින් අපි බලමු මේක 14.2 දී cut off වෙලා off වෙයිද කියලා. අන්න හරියටම 14.2 වෝල්ට් වලදී බැටරිය කට් ඔෆ් සර්කිට් එකෙන් ඔෆ් කරගත්තා. එතකොට මෙතන තිබ්බ වෙන බල්බ් එකත් ඔෆ් වෙලා ගියා. ඒ කියන්නේ බැටරිය charge වෙන අවස්ථාව විතරයි බල්බ් එක පත්තු වෙන්නේ. බැටරිය charge වෙන්නේ නැති අවස්ථාවේ මේ LED බල්බ් එක ඔෆ් වෙලා යනවා. ඒකම වලට පේනවා මේ ඩිස්ප්ලේ එකේ තිබ්බ charging voltage එකත් අයින් වුණා. අයින් වෙලා දැන් පෙන්නන්නේ බැටරිය voltage එක. බැටරිය දැන් charge වෙලා තිනවා 12.8 වෝල්ට් වලට බැටරිය charge වෙලා තියෙන්නේ.
ඉතින් මේක 14.2ට මේක ඔෆ් උනේ. මම මේක 14.2ට සෙටින් කරපු හින්දා. ඉතින් මේකේ අනිවාර්යෙන්ම ඔයාලා මේක සෙටින් කරගන්න මේකේ වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් 60 වෙනකම් වැඩි කරගන්න පුළුවන්. 6 ඉඳන් 60 වෙනකම් ඉන් කරන්න පුළුවන්. සෙටින් එක වෙනස් කරන්න පුළුවන්. 6 ඉඳන් 60 වෙනකම්. ඒ හින්දා වෝල්ටේජ් එක වැඩිපුර තිබ්බොත් එහෙම බැටරිය ඔෆ් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම බැටරිය බලලා බැටරි කැපැසිටි එකට හරියන්න මේකේ කට් ඔෆ් එකේ වෝල්ටේජ් එක ඔයාලා තීරණය කරලා මෙතනින් තියාගන්න. ඉතින් ওই විදිහට තමයි අපි මේ මොඩියුල් එක සෙටින් කරගන්නේ. ඉතින් අපිට ඕන නම් මේක චෙක් කරලා බලන්න පුළුවන් මේ බැටරිය ඔටෝ ඔන් වෙනවද කියලා වෝල්ටේජ් එක අඩු වුණාම. ඉතින් ඒකට නම් මේ බැටරිය ටිකක් බස්ස ගන්න වෙනවා. අපි මේකට බල්බ් එකක් දාලා මේක චුට්ටක් බස්සගෙන බලමු මේක ඔටෝ ඔන් වෙයිද කියලා බැටරිය වෝල්ටේජ් එක අඩු වුණාම. හරි ඉතින් මේ තියෙන්නේ මෝටර් සයිකල් හෙඩ් ලයිට් එකක්. ඉතින් අපි මේක බැටරියට සම්බන්ධ කරලා මේ බැටරිය ටිකක් බස්සගෙන බලමු. මේක ඔටෝ ඔන් වෙයිද කියලා වෝල්ටේජ් එක අඩු වෙද්දී. මේක අපි මෙතෙන්ට මෙහෙම සම්බන්ධ කරගන්න. මම මේක චුට්ටක් ඈතට කරන්න කැමරාවට පේන හින්දා ඔයාලට පේන්නේ නැති වෙයි කියලා. හරි ඉතින් අපි බලමු බැටරිය ලයිට් එකට බහිද්දී මේක ඔටෝ ඔන් වෙයිද කියලා වෝල්ටේජ් එක අඩු වෙද්දී. අපි මේක තිබ්බේ 11යි 5ට වගේ තිබ්බේ වෝල්ටේජ් එක ඔටෝ ඔන් වෙන්න. අන්න හරියටම 11යි 5ේදී බැටරිය charge වීම ආරම්භ වුණා. අපි දැන් මේ බල්බ් එක අයින් කරගමු. දැන් බැටරිය charge වෙනවා පහු. ඉතින් ওই විදිහට තමයි සරලව බැටරි charging protection පරිපථයක් පාවිච්චි කරලා බැටරියක් charge කරගන්නේ. ඉතින් මේක ආපහු charge වෙනවා. දැන් මේක වෝල්ටේජ් එක 14යි. මේක 14.2යි වෝල්ට් වලදී ඔටෝ ඔෆ් කරගන්නවා මේ සර්කිට් එක මගින් මේ බැටරිය charge වීම. ඉතින් මම මේ charging module එක පාවිච්චි කරලා ඇම්පියර් 35 ට්‍රීවිල් බැටරියක් charge කරලා බැලුවා. ගැටලුවක් නැහැ. බැටරිය charge වෙලා තිබ්බා. ඉතින් මම මේක සතියක් විතර use කරලා බැලුවා. ඒත් කිසි ගැටලුවක් නැහැ. බැටරිය හොඳට charge වෙනවා. ඒ වගේම බැටරිය උඩ තියෙන level indicator එක ඔයාලා ගොඩක් දුරට දන්නවත් ඇති. අර කලර්ස් තුනකින් මේ ඉන්ඩිකේටර් එක තියෙන වෙනස් වෙන්න. ඉතින් මේක කොළ පාට තත්ත්වෙ තිබ්බා. ඉතින් කොළ පාට තත්ත්වෙ තියෙද්දි තමයි බැටරිය හොඳ තත්ත්වෙ තියෙනවා කියලා ඉන්ඩිකේට් කරන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. බැටරිය හොඳ තත්ත්වෙට charge වෙලා තිබ්බා. ඉතින් මේ බැටරි ප්‍රොටෙක්ෂන් මොඩියුල් එක පාවිච්චි කරලා බැටරි charge කරන කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ මේක use කරන කෙනෙක් ඉන්නවා නම් මතක් කරලා කමෙන්ට් එකක් දායන්න. ඉතින් ඔයාලා ඇම්පියර් කීයක බැටරියක්ද මේකෙන් charge කරගන්නේ වගේ කියන කරුණු. ඉතින් මේක ගන්න ඉන්න කෙනෙක්ට ඒක ගොඩක් වැදගත් වෙන හින්දා. ඉතින් ඔයාලා අපේ ඉලෙක්ට්‍රොනික YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගන්න. ඉතින් මේ වගේ ගොඩක් වටින තාක්ෂණික කරුණු අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඉතින් මං ඉදිරියේදී සර්කිට් එකක් එකලස් කරලා කොහොමද කට් ඔෆ් සර්කිට් එක නැත්නම් බැටරි ප්‍රොටෙක්ෂන් පරිපථයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නම්. සුබ දවසක්.